Hi gentlemen, welcome. අද අපි කතා කරනවා ඩොලරයට සාපේක්ෂව රුපියල වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් appreciation සහ depreciation අවප්‍රමාණ වීම ඊට පස්සේ අධි ප්‍රමාණ වීම එහෙම නැත්නම් වටිනාකම වැඩි වීම. මේක මගෙන් හුඟක් අය අහපු ප්‍රශ්නයක්. කලින් මම මේ ගැන කතා කරන්න හිටියා. නමුත් ඊයේ මගෙන් කෙනෙක් ඇහුවා මේ රුපියල අවප්‍රමාණ වීම කොහොමද මේ foreign investors ලට බලපාන්නේ කියලා. foreign investors ලා stock market එකට එන බලපෑම මොකක්ද කියලා මගෙන් අහපු නිසා මම කතා කරා මේක. මගෙන් අහපු නිසා මම මේ කතා කරන්න හිතුවේ. ඇත්තටම මේක පැය ගාණක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් අපි අපේ වීඩියෝස් විනාඩි 15ක් 20කට එහා යන්න බැරි නිසා ඉතින් මම මේක ඉතා සරලව කියනවා. මේක එහෙම කොම්ප්ලිකේටඩ් දෙයක් නෙවෙයි. නමුත් ඉතාම සරලව කරනවා. නමුත් මම මේකට තව වීඩියෝස් දෙක තුනක් දාන්න බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම මේ වෙලාවේ කියනවා දැන් මම නිතරම වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්න නිසා subscribe button එක subscribe කරලා bell icon එක click කරන්න. මොකද මම දැන් වීඩියෝ එකක් දාලා තව පැය 3-4කට පස්සේ මේ වීඩියෝ එක ඒකේ දෙවෙනි කොටස දැම්මොත් ඔයාලට මේ දෙක mix වෙනවා. මොකද ඔයාලට notifications එන්නේ නැති නිසා. ඒ කොහොම වුණත් ඇත්තටම exchange rate එක ගැන එහෙම නැත්නම් විනිමය අනුපාතය ගැන කතා කරද්දී ඔයාලා නිතරම දකිනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පත්තර වලින් එහෙම නැත්නම් ටීවී එකෙන් ඉන්ටර්නෙට් එකෙන් නිතරම දකිනවා ඊයේ දවසට සාපේක්ෂව හරි පැයෙන් පැයට හරි රුපියල ඩොලර් එකට කියන්නේ ඩොලර් එකට සාපේක්ෂව දැන් රුපියල ඉහළ ගිහිල්ලා පහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඇත්තටම මෙතනදී මොකද්ද මේ වෙන්නේ? එක දෙයක් තව දෙයක් එක්ක තව දෙයක් එක හුවමාරු වෙනකොට මොකක්ද එතන හැදෙන්නේ? අනුපාතයක්. ඒ නිසා කරන්සිස් දෙකක් එහෙම නැත්නම් මුදල් ඒකක දෙකක් තව එකක් ඒ කියන්නේ මේ දෙක අතර එක්ස්චේන්ජ් වෙනකොට හැදෙනවා විනිමය අනුපාතය. ඒකට කියනවා කරන්සි මොකද්ද? එක්ස්චේන්ජ් රේට් එකක් කියලා. ඒතකොට විනිමය අනුපාතය එතරම්දි හැදෙනවා. මේ විනිමය අනුපාතය හැදෙන ක්‍රියාවලියට ලෝකේ තියෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට කියනවා එක්ස්චේන්ජ් රේට් සිස්ටම් එක කියලා. හරි. දැන් උදාහරණයක් විදිහට ඔයාලට නිතරම දකින්න ලැබෙනවා මොකද්ද? රුපියල හෝ වෙනත් කරන්සි එකක් තව කරන්සි එකට හුවමාරු වෙන එක ඩොලර් වලට සාපේක්ෂව ස්ටර්ලින් පවුන්ඩ් යෙන් ඒ වගේ යූරෝ වගේ ඒවට තමයි නිතරම සාපේක්ෂව කියන්නේ. ඇයි? මේ කරන්සිස් ඉන්ටර්නැෂනල් කරන්සිස් කියලා හඳුන්වනවා. ඒ කරන්සිසුත් වැඩිම වෙලාවකට වැඩිපුරම මොකද්ද කියන්නේ? වැඩිපුරම ඩොලර් එකට සාපේක්ෂව කියනවා. වැඩිපුරම ඩොලර් එකට සාපේක්ෂව කියන්නේ ඇයි? දැනට ලෝකේ තියෙන වාණිජ ගනුදෙනු වලින් වෙළඳ ගනුදෙනු වලින් ලෝකේ තියෙන 70%කට වැඩි දැනටමත් ඔයාලා අපි මොකක් අය දන්නේ දැනටමත් 70%කට වැඩි තවමත් පාවිච්චි කරන්නේ US ඩොලර් එක. ඒ නිසා කවුරු හරි කියනවා US ඩොලර් එක දැන් මේ අභාවයට යනවා කියලා ඒක සම්පූර්ණ වැරදි. ලෝකේ ගනුදෙනු වලින් 70%කට වැඩි US ඩොලර් පාවිච්චි කරනවා. ඒ නිසා හැම කරන්සි එකම US ඩොලර් එකට සාපේක්ෂව කියනවා. ඉතින් ඒ නිසා US ඩොලර් එකට සාපේක්ෂව අපි කතා කරන එක වැදගත්. ඒ නිසා මමත් මෙතන උදාහරණ ගන්නකොට ගන්න US ඩොලර් එකට සාපේක්ෂව. එතකොට මම කිව්වා වගේ exchange rate system එකක් තියෙනවා කියලා කිව්වා. මේ exchange rate system එක කියන්නේ මොකද්ද? මේ exchange rate එක decide වෙන හෝ decide කරන system එක සරලව කිව්වොත් මේ ක්‍රියාවලිය. ඇත්තටම අතීතයේදී මොකද වුනේ? මේ exchange rate system එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි fixed exchange rate. මෙතනදී වෙන්නේ යම්කිසි රටක මුදල් ඒකකයේ ඩොලර් එකත් එක්ක ස්ථාවර අගයක් සැලකිය යුතු කාල ප්‍රමාණයක ස්ථාවර අගයක් පොඩි ප්‍රමාණයකින් තමයි වෙනස් වෙන. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා රුපියල ඩොලර් එකකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 185යි ෆික්ස් කරනවා. ස්ථාවරයි විනිමය අනුපාතය ඉතා සුළු අගයක් ලොකු කාලයකට පස්සේ වෙනස් වෙනවා. මේකට තමයි කියන්නේ fixed exchange rate system එකක් කියලා. මේ fixed exchange rate එක අතීතයේදී calculate කරේ කොහොමද? මේ exchange system එක අතීතයේදී කරේ gold base. උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය එහෙම නැත්නම් USA. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකාවේ gold අපි රත්තරන් ග්‍රෑම් එකක් ඩොලර් 1යි නම් ඒ කාලය තුල ලංකාවේ රත්තරන් ග්‍රෑම් එකක් විකුණුනේ රුපියල් 80කට නම් ඩොලර් එක රුපියල් 80යි කියලා සලකලා exchange rate එක තීරණය කරා. ඒ වෙලාවේදී එක fixed exchange rate එකක්. හැබැයි වර්තමානයේදී
දැන් මෙහෙම ගෝල්ඩ් වලට සාපේක්ෂව නෙමෙයි එක්ස්චේන්ජ් රේට් එක කියන්නේ. රජයේ මැදිහත් වීමෙන් එක්ස්චේන්ජ් රේට් එක ෆික්ස් එක්ස්චේන්ජ් රේට් එක ලංකාවේ මේ ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එකක් ක්‍රියාත්මක වෙන්නේ. එක්ස්චේන්ජ් රේට් සිස්ටම් එකේ ෆික්ස් එක්ස්චේන්ජ් රේට් සහ ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් කියලා දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ලංකාවේ ඉල්ලුම හා සැපයීම මත තමයි ඒක වෙන්නේ. නමුත් ෆික්ස් එක්ස්චේන්ජ් රේට් ක්‍රියාත්මක වෙන රටවල් තියෙනවා. ඒ රටවල් වලට තමයි මම කියන්නේ. දැන් මුල් කාලේ ගෝල්ඩ් බේස් එක කරා. ඊට පස්සේ මේක උනේ රජයේ මැදිහත් වීමෙන් මේක පෙක් කරා. උදාහරණයක් විදිහට US ඩොලර් එක රුපියල් 180ත් 185ත් අතර පරාසයක රජයේ මැදිහත් වීමෙන් පවත්වාගෙන ගත්ත රජයේ මැදිහත් මේක මොකද රජයේ මැදිහත් වීමෙන් මේක ඇප්‍රීසියේට් කරනවා. ඒ කියන්නේ 180 දක්වා. ඇයි එහෙම කියන්නේ? 180 දක්වා කියන්නේ රුපියල් එකක 180යි 1 ඩොලර් එකකට. එතකොට ඒක ඇප්‍රීසියේෂන් එකක්. ඊට අමතරව රජයේ මැදිහත් වීම මේක ඩිප්‍රීසියේට් කරනවා. රුපියල් එකක 185ක් 1 ඩොලර් එකකට සමාන කරනවා. එතන අවස්ථාව ඩිප්‍රීසියේෂන්. ඉතින් මේ විදිහට කරගෙන යනවා. ඇත්තටම ආයෝජකයෙක් විදිහට කොටස් වල පොලේ ආයෝජකයෙක් විදිහට අපිට විවිධාකාර ආයෝජන සමාගම් තියෙනවා. සමහර සමාගම් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ්, සමහර සමාගම් ඉම්පෝර්ට් ඔරියන්ටඩ්, සමහර රටවල් raw materials, සමහර companies raw material import කරනවා, සමහර companies raw material export කරනවා, සමහර companies finished goods export කරනවා. ඉතින් මේ වගේ ක්‍රියාවලීන් ගොඩාක් සිද්ධ වෙනවා. ඊට අමතරව විදේශී ආයෝජකයෝ ඩොලර් අරගෙන ඇවිල්ලා ලංකාවේ වෙළඳ පොලේ ආයෝජනය කරනවා, ඩිවිඩන්ඩ්ස් අරන් යනවා, රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරලා ඔය වගේ ක්‍රියාවලි ගොඩාක් වෙනවා. මේ හැම දෙයකටම එක්ස්චේන්ජ් රේට් එකේ බැඳීම තියෙනවා. ඉතින් මෙතනදී දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ මේ එක්ස්චේන්ජ් රේට් එක ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් එකක් තිබුණා කියලා. දැන් රජය තමයි මේ පෙග් කරලා තියෙන එක්ස්චේන්ජ් රේට් එක 180 185 ලෙවල් එකට පෙග් කරලා තියෙන අවස්ථාවක් කියලා හිතන්නකෝ. දැන් මේ වෙලාවේ ඩොලර් එකක් ඩොලර් එකට සාපේක්ෂව රුපියල 180යි. හරි. ඒ කියන්නේ රුපියල් එකක 180ක් ඩොලර් එකයි. දැන් රජය තීරණය කරනවා රුපියල් ඒකක 185ක් 1 ඩොලර් එකකට. ඒ කියන්නේ රුපියල මොකද වෙන්නේ? රුපියල අවප්‍රමාණ වෙනවා. වැඩි රුපියල් ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී. එතකොට ඒ වෙලාවේදී වෙන්නේ කාටද මෙතනදී ලාභ වෙන්නේ සහ කාටද මෙතනදී පාඩු වෙන්නේ? උදාහරණයක් විදිහට ඔබ විදේශ සංචාරයක් සැලසුම් කරනවා ඩොලර් 1000ක් අවශ්‍යයි මේ සංචාරය කරන්න. දැන් ඔයා සැලසුම් කරලා ඉන්න වෙලාවක 1 ඩොලර් එකක් 180යි. රජය හදිස්සියෙම ඩිප්‍රීසියේට් කරනවා රුපියල. දැන් රුපියල් ඒකක 185ක් ඕනි 1 ඩොලර් එකකට. එතකොට ඔයාට කලින් 1,80,000යි දැන් 1,85,000ක් ඔයාට වියදම් කරන්න වෙනවා. මේ නිසා මේ ඩිප්‍රීසියේෂන් එක නිසා එතනදී ඔයාට පාඩුයි. හැබැයි මෙතනදී ලාභ ගන්න කට්ටිය ඉන්නවා. උදාහරණයක් විදිහට ලංකාවෙන් පිටට අපි කියනවා අපනයනය කරනවා, එක්ස්පෝර්ට් කරනවා. අපි කිව්වෝ තේ කියලා. තේ කිලෝ එකක් ඩොලර් 1යි කියලා හිතන්නකෝ. එතකොට කලින් රුපියල් 180ක් හම්බුණු එක්ස්පෝර්ටර්ට දැන් 185ක් හම්බ වෙනවා. ඔහුගේ ආදායම මේ විදිහට වැඩි වෙනවා. ඒ විදිහට බැලුවොත් එහෙම. ඒ කියන්නේ ඩොලර් වලින් මේ ගාඳුණු එහෙම සිද්ධ වෙලා තියෙනවා. දැන් මේකම අපි කියමුකෝ මේ ඩිප්‍රීසියේට් වුණ අවස්ථාව. ඒ වගේම රුපියල ඇප්‍රීසියේට් වුණොත් මොකද වෙන්නේ? රුපියල ඇප්‍රීසියේට් වුණොත් ලංකාවට ආනයනය කරන භාණ්ඩවල සහ සේවාවල මොකද වෙන්නේ? එතකොට ඒවා මොකද වෙන්නේ? රුපියල ඇප්‍රීසියේට් කරොත් ඒවා ලාභ වෙනවා. ඇයි ඒ? අඩු රුපියල් ප්‍රමාණයක් තමයි ගෙවන්න ඕනේ. රුපියල ඩිප්‍රීසියේට් කරොත් අනිත් පැත්ත රුපියල ඇප්‍රීසියේට් කරොත් ඒ විදිහට වෙන්නේ. නමුත් දැනට අපි කතා කරන්නේ ලංකාවේ ලංකාවේ දැනට පවතින්නේ ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එකක්. කියන්නේ ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එකක වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව මොකද වෙන්නේ? ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එකකදී ඉල්ලුම හා සැපයුම අනුව රුපියලයේ තීරණය වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවෙන් තේ අපනයනයකරුවෙක් තේ කිලෝ 100ක් අපනයනය කරනවා. හරිද? එතකොට දැන් මේ වෙලාවේදී මේ තේ කිලෝ 100 ඇමරිකාවට අපනයනය කරා කියලා හිතන්නකෝ. එතකොට ඇමරිකාවෙන් එයාලා ගාව තියෙන ඩොලර්ස්, එයාලා ඒ ඩොලර් ලංකාවට එවනකොට මොකද වෙන්නේ? එයාලා රුපියල් වලට කන්වර්ට් කරනවා. අන්න රුපියලට ඉල්ලුමක් ඇති වෙනවා. රුපියලයේ ඉහළ යනවා. ඒ වගේම ලංකාව තෙල් හරි වාහන හරි ආනයනය කරනවා කියමුකෝ. එතකොට අපි ගාව රුපියල් තියෙන්නේ අපි ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ඩොලර් ගන්නවා. අන්න රුපියල බාල්දු වෙනවා.
ඉතින් මෙතනදී මේ විදිහට තමයි ඉල්ලුම හා සැපයුම අනුව ක්‍රියාත්මක වන floating exchange rate system එකක් තමයි දැනට ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතනදී scenarios කීපයක් තියෙනවා. fixed exchange rate එකක් හෝ floating exchange rate එකක් මොන විදිහට මේ exchange rate එක කොහොම කරත් appreciation or depreciation වෙනවා කියලා හිතන්නකො. හරිද? මොකද දැන් අපි කියමුකෝ දැන් පෙක් කරලා තියෙන නිසා fixed exchange rate එකක් නත් පරාසයක් තුල යන්නේ. නමුත් ලොකු වෙනසක් නැහැ. නමුත් දැන් ඉල්ලුම සැපයීම වෙන floating exchange rate එකකදී ඒක වෙන්නේ ඒ රුපියලට තියෙන ඉල්ලුම හා සැපයීම අනුව. දැන් උදාහරණයක් අපි කියමු fixed exchange rate එකක් තියෙන රටක් කියලා හිතන්නකො. දැන් මේක පෙක් කරලා තියෙන අවස්ථාවක. එතකොට ඒ අවස්ථාවේදී අපි කියමුකෝ රජය රුපියල අවප්‍රමාණය සහ රුපියල ඇප්‍රීසියේට් කිරීම, ඒ කියන්නේ වටිනාකම වැඩි කිරීම සහ රුපියල වටිනාකම අඩු කිරීම මත තීරණයක් ගත්තා කියලා හිතන්න. මේක බලපාන්නේ කොහොමද? දැන් අපි කියමුකෝ තරඟකාරී රටවල් දෙකක් තියෙනවා ලංකාව සහ ඉන්දියාව. මේ රටවල් දෙකම තේ අපනයනය කරනවා. ඇමරිකාවට ඕනි තේ කිලෝ 100ක් ගන්න ඇමරිකාව කරනවා මේ රටවල් දෙකම අපි කියමුකෝ ඩොලර් 50 ගානේ දැන් උදාහරණයක් විදිහට කිලෝ 50 ඩොලර් 50යි. ඒකට ඇමරිකාව ඉන්දියාවෙනුත් කිලෝ 50ක් ගන්නවා, ලංකාවෙනුත් කිලෝ 50ක් ගන්නවා. දැන් අපි දෙගොල්ලම එක්ස්පෝර්ට් කරනවා. දැන් ලංකාව රජය තීරණය කරනවා ඒක දැන් අපිට මේක කරන්න බෑ අපේ ෆ්ලෝටින් තියෙන නිසා. නමුත් අපේ ෆික්ස් එක්ස්චේන්ජ් රේට් එකක් තිබුණා නම් ලංකාවේ රජය තීරණය කරනවා රුපියල් 180කට තියෙන ඩොලර් එකට සාපේක්ෂව රුපියල් 180කට තියෙන වෙලාවක මේක අවප්‍රමාණ කරන්න 185ක් දක්වා. ඒ වගේ වෙලාවකදී මොකද වෙන්නේ? ඒ වගේ වෙලාවකදී පැහැදිලිවම දැන් අපේ එක්ස්පෝර්ටර්ට අපේ ටී එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ටර්ගේ එක පැත්තකින් ඔහුගේ ආදායම වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට අඩු මිලට දෙන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොලේදී අපිට වාසියක් ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන අඩු මිලට දෙන්න පුළුවන් එහෙම වුණොත්. එතකොට මොකද? අර ඇමරිකාවේ ඉම්පෝර්ටර්ට මොකද වෙන්නේ? ඇමරිකාවේ අපි ඇමරිකාවට එක්ස්පෝර්ට් කරන මේ ටී ප්‍රයිසස් වල මිල අඩු වෙනවා. එතකොට ඉන්දියාව එක්ක අපිට අඩු කම්පිටිෂන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අපිට අපේ භාණ්ඩවල මිල ලාභ වෙනවා. දැන් ඕකම තමයි චීනය කරලා තියෙන. චීනය හුඟක් වෙලාවට තමන්ගේ කරන්සි එක ඩීවැලුවේට් කරලා තමයි තියෙන්නේ. එතකොට චීනයේ බඩු ලාභ වෙනවා. ජාත්‍යන්තර ආයෝජකයෝ චීනය කරා ඇදෙනවා. මේක එක සිනාරියෝ එකක්. ඉතින් ඒ නිසා දැන් අපි කතා කරමු මේ එක්ස්චේන්ජ් රේට් සිස්ටම් එක සහ එක්ස්චේන්ජ් රේට් එක විශේෂයෙන්ම ආයෝජකයන්ට හුඟක් බලපානවා. දැන් යම්කිසි ආයෝජකයෙක් ලංකාවට ගේන රුපියල් අපි කියමු අවුරුදු 3කට කලින් ආව නම් ඇත්ත සිනාරියෝ එක. ඒ වෙලාවේදී අපි කියමුකෝ ඩොලර් එක තිබ්බේ 140ට. ඔහු ඩොලර් 1000ක් ලංකාවට ආයෝජනය කරන්න එනවා කොටස් වෙළඳපොළ ABC කියන සමාගමේ කොටස් ගත්තා. 140 තිබ්බේ අපි කියමුකෝ රුපියල් 140ට එක කොටසක් තිබ්බ ඩොලර් 1000ක් ඔහු ගෙනාවා 1,40,000ක් රුපියල් ආයෝජනය කරා. නමුත් අද ඩොලර් එක 180යි ෂෙයා ප්‍රයිස් එක එකම නම් ඔහු එක කොටසකින් රුපියල් කීයද? 180යි කියලා හිතුවොත් එක කොටසකින් රුපියල් 40යි ඔහුට ආපහු ගෙනියනකොට මොකද වෙන්නේ? රුපියල් 40000ක එක්ස්චේන්ජ් ලොස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔහුට අඩු ඩොලර් ප්‍රමාණයක් ගෙනියන්න වෙන්නේ. ඒකම අනිත් පැත්ත දැන් තව විදිහක් කිව්වොත් එහෙම. දැන් උදාහරණයක් විදිහට ඩිවිඩන්ඩ්ස් හම්බ වෙනවා. කලින් රුපියල් 180 අපි කියමු 140ක් ඩිවිඩන්ඩ් හම්බුණා කියලා. එක කොටසකින්. එතකොට ඔහුට ඩොලර් එකක් හම්බුණා. නමුත් දැන් සමාගමෙන් රුපියල් 185ක් රුපියල් වලින් ඩිවිඩන්ඩ් හම්බෙන්න ඕනි. ඔහුට ඩොලර් එකක් ගෙනියන්න. ඒ නිසා ආයෝජකයෝ අධෛර්යමත් වෙනවා. නමුත් යම්කිසි ආකාරයකින් අපි කියමු දැන් දේශපාලන ස්ථාවරත්වයක් ඇවිල්ලා හරි කොහොම හරි අපි රුපියල ඇප්‍රීසියේට් වෙන ආකාරයට මේ ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එක තුල ටුවරිසම් වැඩි වෙලා එහෙම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි වෙලා එතනින් එහාට ගියාට පස්සේ අපි හිතමුකෝ ටුවරිසම් ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් සහ රෙමිටන්ස් ඉන්කම් එක ඒ දේවල් ඔක්කොම වෙලා රුපියලට ඉල්ලුම වඩා වැඩි වුණොත් එහෙම රුපියල ශක්තිමත් වෙනවා. එතකොට 185ට පොරි නැගෙනට දැන් එක රුපියලක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් එකකට රුපියල් 185ක් හම්බ වෙන රුපියල් 160ට ශක්තිමත් වෙන අවස්ථාවක් දැක්කොත් එහෙම ඔහුට මොකද වෙන්නේ? එතනදී ඔහුට එක්ස්චේන්ජ් ගේන් එකක් එනවා. ඒ නිසා ෆොරිනර්ස්ලා සනිකව ලංකාව වෙන්න පුළුවන් එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ සිනාරියෝස් දෙකම මෙතන වැදගත්.
දැන් සාරාංශයක් විදිහට අපි කතා කරපු දේවල් වල මෙතන තියෙන්නේ මොකද්ද? exchange rate එකක් කියලා එකක් තියෙනවා. විනිමය අනුපාතයක් currencies දෙකක් හුවමාරු වෙන. මේ exchange rate එක decide වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි කියව exchange rate system එක කියලා. exchange rate system එක කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි fixed exchange rate system එක. අනිත් එක තමයි floating exchange rate system එක. fixed exchange rate system එක ඉස්සර calculate උනේ goal base කරලා. දැන් ඒක peg කරලා යම් පරාසයක් තුල පවත්වාගෙන යනවා. එහෙම කරන රටවල් ප්‍රමාණය අඩුයි. ලංකාවේ තියෙන floating exchange rate එක දෙවනි ක්‍රමේ floating exchange rate එක system එක තුල ඉල්ලුම හා සැපයීම අනුව මුදලේ වටිනාකම තීරණය වෙනවා. ඉතින් ඒක තමයි ලෝකෙ හුඟක් රටවල් පාවිච්චි කරන්නේ. තමන්ගේ රටේ මුදලට වැඩි ඉල්ලුමක් හම්බුනොත් මුදල ශක්තිමත් වෙනවා. තමන්ගේ රටේ මුදලට ඉල්ලුම අඩු වුණොත් මුදල දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් අපි ඇප්ලයි කරන්න ඕන විශේෂයෙන්ම අපි ආයෝජනය කරන සමාගම අපනයනය වලින් වැඩි ආදායමක් ලබනවද? ආනයන වලින් මොකක්ද තියෙන ඉම්පැක්ට් එක? සමහර සමාගම් තියෙනවා TJL වගේ ඉම්පැක්ට් එක ගණනය කරන්න වෙලාවට හරි අමාරුයි. ඇයි? ඒ කට්ටිය එක්ස්පෝර්ට් කරනවා ෆිනිෂ් ගුඩ්ස්. එයාලගේ අපි කියමු එයාලගේ ෆැබ්‍රික්ස් ඒවා මේවා අපි කියමු නිමියදුම් විදිහට මේ එක්ස්පෝර්ට් කරනවා. හැබැයි බොත්තම් ඊට පස්සේ මැටීරියල්ස් මොකද කරන්නේ? ඉම්පෝර්ට් කරනවා. එතකොට මෙතනදී currency exchange rate එක කොයි විදිහට බලපානවද කියලා ඔයාලා තීරණය කරන්න ඕන. මේ වෙලාවේදී මේ දේවල් ගිහින් කම්පැනි එක ඇනලයිස් කරලා තමයි බලන්න ඕනේ. ඒ නිසා මේක කතා කරන්න මේක දවසක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මම මේ ඉතා ඉක්මනින් කිව්වේ. ඉතින් දැනට මේ දේ ගැන පැහැදිලි ඇති මොන හරි ගැටලු තිබුණොත් කමෙන්ට්ස් කරන්න. මොකද ඔයාලා ඉල්ලන දේවල් තමයි මම දෙන්නේ. මේ channel එක මගේ නෙමෙයි ඔයාලගේ. නිසා මේ ඔයාලට කැමති දෙයක් කමෙන්ට්ස් කරන්න පුළුවන්. කිසිම කමෙන්ට් එකක් මම ඩිලීට් කරන්නේ නැහැ. මෙතන සම්පූර්ණ ඩෙමොක්‍රසි එකක් තියෙනවා. මට බෑන්නත් කමෙන්ට්ස් කරාට මම කැමතියි මගේ අඩුපාඩු හදනවා. මොකද අපි හැමෝගෙම අඩුපාඩු මේ ශාස්ත්‍රය ඉතාම විශාලයි. අපි මේ ශාස්ත්‍රයේ 0.0 ගාණක් දැනුම අපි දන්නේ දවසින් දවස මේක වෙනස් වෙනවා. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ දේවල් මත ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ නිසා thank you very much for watching. Have a nice day.